මේ ප්‍රතික්‍රියාවටම උදාහරණයක් තමයි ඔයාලා ඉගෙන ගන්නවනේ ඇල්ඩිහයිඩ් හා කීටෝන හඳුනගැනීමේ පරීක්ෂණ. මේ පරීක්ෂණයට තේවාල කරනවා බ්‍රේඩි ප්‍රතිකාරකය යොදා ගැනීමෙන් ඇල්ඩිහයිඩ් හා කීටෝන හඳුනා ගැනීම. එතකොට මේ බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ මොකද්ද? 2,4 DNP ඩයිනයිට්‍රොෆෙනයිල් හයිඩ්‍රොසින් කියන්නේ. මේ 2,4 ඩයිනයිට්‍රොෆෙනයිල් හයිඩ්‍රොසින් නැත්නම් 2,4 DNP කියන එකට ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් දැම්මහම අපිට ෆැමිලි පාට අවක්ෂේපයක් ලැබිලා ඇල්ඩිහයිඩ් හෝ කීටෝන හඳුනා ගන්න පුළුවන්. ඒ 2,4 DNP කියන සංයෝගය ඇමීන જાතියක්ම තමයි. ඒකේ මම ව්‍යුහය නේද මේ වගේ. දැන් මෙතනත් නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙයාලටත් පුළුවන් අර ඇමීන වගේම නියුක්ලියෝෆයිල් විදිහට ප්‍රතික්‍රියා කරන්න. එතකොට ඇල්ඩිහයිඩ් කීටෝන බ්‍රේඩ් ප්‍රතිකාරකයේ සමග ලබා දෙන ප්‍රතික්‍රියාවෙන් ලැබෙන්නේ මේ ඉමීන සංයෝගම තමයි. හරි. එතකොට අපි ඇල්ඩිහයිඩ් හා කීටෝන සම්බන්ධයෙන් කතා කරලා ඉවරයි. ඇමීන සමග ප්‍රතික්‍රියාව. ඊළඟට අපි බලමු කතා කරන්න ඇමීන අම්ල ක්ලෝරයිඩ් සමග දක්වන ප්‍රතික්‍රියාව. මොකක්ද? ඇමීන අම්ල ක්ලෝරයිඩ් සමග එතකොට අපි දන්නවා ඇමීනය ආතමික ඇමීනයක් තියෙනවා CH3NH2 අම්ල ක්ලෝරයිඩ් ඒ විදිහට ලියනවා මම ටිකක් මෙහෙම ලියනවා NH2 අම්ල ක්ලෝරයිඩයක් කියන්නේ මේ සංයෝග මේ දෙන්න එකතු වුණාම වෙන්නේ මොකක්ද? මෙන්න මේ HCl කියන කොටස අයින් වෙලා යනවා. අයින් වෙලා ගියාම ඔයාලට පේනවා ඉතුරු වෙනවා CH3 NH C තිත්ත බන්ධනය O CH3 මේ මොනවද? මේවට කියනවා අපි ද්විතීක ඇමීන නෙවෙයි ඇමයිඩ්. ද්විතීක ඇමයිඩ් කියලා නැත්නම් ආදේශිත ඇමයිඩ් කියලා කියනවා. මොනවද? ද්විතීක ඇමයිඩ් නැත්නම් ආදේශිත ඇමයිඩ් කියලා කියනවා. එතකොට මතක තියාගන්න ඇමීනය අම්ල ක්ලෝරයිඩයක් සමග ප්‍රතික්‍රියාවෙන් ඇමීන අම්ල ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙනවා ද්විතීක ඇමයිඩයක් නැත්නම් ආදේශිත ඇමයිඩයක්. හරි. මේ ප්‍රතික්‍රියාව සරල ප්‍රතික්‍රියාවක්. හරි. මේ ප්‍රතික්‍රියාව අවශ්‍යයි. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකක්ද? ඊළඟට අපි කතා කරමු. දැන් අපි කතා කරමු මුලින්ම කතා කරා ඇමීන ඇල්කයිල් හේලයිඩ් සමග කතා කරා. ඊළඟට ඇමීන ඇල්ඩිහයිඩ් හා කීටෝන සමග ප්‍රතික්‍රියා කරලා ඉමීන ලබා දෙනවා කියලා කිව්වා. ඒ වගේමයි ඊළඟට අපි කතා කරා ඇමීන අම්ල ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියාව. මේ ඇමීන අම්ල ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියාව පරිවර්තනවලදී බහුලව භාවිතා වෙලා තියෙනවා. ඒ වගේමයි මේ ප්‍රතික්‍රියාව ඔයාලා දන්නවද කියන එක පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර බහුලව පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමීන නයිට්‍රස් අම්ලය සමග ප්‍රතික්‍රියාව. හරි. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ ඇමීන
නයිට්‍රස් අම්ලය සමග කියන්නේ HNO2 සමග ප්‍රතික්‍රියාව. හරි. දැන් ඇමීන නයිට්‍රස් අම්ලය සමග ප්‍රතික්‍රියාව. දැන් ඇමීන නයිට්‍රස් අම්ලය සමග ප්‍රතික්‍රියාව මේක විදගත් ප්‍රතික්‍රියාව. මේකෙදි වෙන්නේ දැන් අපි නයිට්‍රස් අම්ලය කියන්නේ HNO2 පිට HNO2 එකපාර හදාගන්න කියන්නේ තනි ප්‍රතික්‍රියාවක් විදියට භාවිතා කරන්න බැරි නිසා අපි ඒක ලියනවා NaNO2 අණුක HCl කියලා. ඒකට හිතන්නකෝ NaNO2 වලට HCl දැම්මහම එන්නේ මොකක්ද? NaCl දාන HNO2. මේ HNO2 තමයි අපි භාවිතා කරන්නේ ප්‍රතික්‍රියාව. ඒක නිසා අපි ප්‍රතික්‍රියක විදියට ඇමීනෝ නයිට්‍රස් අම්ලය සමග ප්‍රතික්‍රියාවේදී HNO2 වෙනුවට ලියනවා NaNO2 අණුක HCl කියලා. හරි. දැන් ප්‍රතික්‍රියාව මොකක්ද? මේකෙදි වෙන්නේ අපි ඇමීනෝ විදියට ගමු CH3NH2 කියන එක. මේකට අපි දානවා නයිට්‍රස් අම්ලය. නයිට්‍රස් අම්ලය දානවා කියන්නේ මොකක්ද? අපි දානවා NaNO2 අණුක HCl. මේ දැම්මහම දෙටම වෙන්නේ මුලින්ම හැදෙනවා ඩයසෝනියම් ලවණය කියන සංයෝගය. මොකක්ද හැදෙන්නේ? ඩයසෝනියම් ලවණය. ඒක ලියන්නේ කොහොමද? CH3N මිත්‍රබන්ධනය NCl මෙතනට දාන මෙතනට රින්. ඕක තමයි ඩයසෝනියම් ලවණය කියන්නේ. මේ ඩයසෝනියම් ලවණය කියන එක මේ ඇලිෆැටික් ඇමීන ගැන කතා කරන්නේ. ඇලිෆැටික් ඇමීන වලින් හදන ඇලිෆැටික් ඩයසෝනියම් ලවණ කියන ඒවා ඉතාමත් අස්ථායි. ඒක නිසා මෙයා ෂණිකව මෙයා ඇල්කොහොලයක් බවට පත් වෙනවා. මොකක් බවටද පත් වෙන්නේ? ඇල්කොහොලයක් බවට පත් වෙනවා. ඇල්කොහොලයක් වෙනවා කියන්නේ OH කාණ්ඩයක්. ඔක තමයි වෙන්නේ. එතකොට අපි ඇත්තටම ප්‍රතික්‍රියාව ලියනකොට මේ ඩයසෝනියම් ලවණය කියන එක භාවිතාවට ගන්නෙ නැහැ. ඒක නිසා අපි තනි ප්‍රතික්‍රියාවක් විදිහට මේක ලියුවොත් කෙලින්ම CH3NH2 කියන ඇමීනයට අපි දානවා NaNO2 අණුක HCl. ඒ කියන්නේ නයිට්‍රස් අම්ලය. මේක දැම්මම හැදෙනවා කෙලින්ම CH3OH කියන ඇල්කොහොල. දැන් බලන්න වෙලා තියෙන්නේ මෙතන NH2 කාණ්ඩය මෙතනදී OH වල මේ CH3 එක ඒ විදිහටම පවතිනවා. එතකොට මතක තියාගන්න ඇමීනෝ නයිට්‍රස් අම්ලය සමග ප්‍රතික්‍රියාවේදී ඇමීනය ඇල්කොහොලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සරලව මේ NH2 කාණ්ඩය OH කාණ්ඩයක් බවට පත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඇමීනෝ නයිට්‍රස් අම්ලය සමග මේ ඩයසෝනියම් ලවණය කියන එක න ඇලිෆැටික් ඩයසෝනියම් ලවණ මම කියන වචනේ හොඳට මතක තියාගන්න. ඇලිෆැටික් ඩයසෝනියම් ලවණ ඉතාමත් අස්ථායි. සෑම උෂ්ණත්වයකදීම ඉතාම අස්ථායි. ඒ සෑම උෂ්ණත්වයකදීම ඉතාම අස්ථායි කියන හේතුවක් තියෙනවා. අපි ඉස්සරහට ඇරෝමැටික් ඩයසෝනියම් ලවණ ගැන කතා කරන්න තියෙනවා. ඒවා ඇලිෆැටික් ඩයසෝනියම් ලවණ වලට වඩා යම්තාක් දුරකට ස්ථායීතාවයක් පෙන්වනවා. අපි ඒව ගැන ඇරෝමැටික් ඇමීන යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඇමීනෝ නයිට්‍රස් අම්ලය සමග මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. සරලව ඇමීනෝ නයිට්‍රස් අම්ලය සමග ඇල්කොහොලයක් ලබා ගන්න. හරි. එතකොට ඇමීන දක්වන ප්‍රධාන ප්‍රතික්‍රියා සියල්ල අපි කතා කරලා අවසන්. හරි. ඇමීන දක්වන ප්‍රධාන ප්‍රතික්‍රියා සියල්ල ගැන අපි කතා කරලා අවසන්. දැන් අපි බලමු ඇමීන ආම්ලිකද වාෂ්මිකද කියන එක ගැන අපි කතා කරලා බලමු. ඇමීන ආම්ලිකද වාෂ්මිකද කියලා අපි කතා කරලා බලමු. හරි. සාමාන්‍ය ඇමීන කියන එක වාෂ්මික. ඒක නිසා අපි මාතෘකාව විදිහට ගමු. ඇමීන වල වාෂ්මිකතාව.
වල භාෂ්මිකතාවය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඇමීන වලට අපි ගත්තහම ව්‍යුහයක් විදිහට මෙයා මත එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා නේ. එතකොට අපි දන්නවා අම්ල භෂ්ම වාදය අනුව අපි අම්ල වර්ගීකරණය කරනවා භෂ්ම වර්ගීකරණය. ඇත්තටම කියමු භෂ්ම හඳුන්වනවා අම්ල හඳුන්වනවා. එතකොට ඒකෙදි අපි ඉගෙන ගන්නවා හීනියස් වාදය, බ්‍රොන්ස්ටෙඩ් ලව්රි වාදය හා ලුයිස් වාදය කියන වාද තුනක්. එතකොට මේ ලුයිස් වාදයේදී කියන්නේ ලුයිස් කියන විද්‍යාඥයා කියනවා එක සැරේ ඉලෙක්ට්‍රෝන දායක කරන්න පුළුවන් සංයෝග භෂ්ම කියලා හඳුන්වනවා. එතකොට මෙයාට මේ නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන තියෙන නිසා එක සැරේ ඉලෙක්ට්‍රෝන වලක් එයාට ඒක දායක කරන්න පුළුවන් නිසා මෙයා ලුයිස් භෂ්මය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා අපි කියනවා මෙයාට සාපේක්ෂව භාෂ්මික ගතිගුණ පෙන්වනවා කියලා. හරි. එතකොට අපි ගත්තොත් අපි සංසංගනය කරමු ප්‍රාථමික ඇමීනයක් ප්‍රාථමික ඇල්කොහොලයක්. අපි දන්නවා ඇල්කොහොලේ මත ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. නයිට්‍රජන් මත හුම ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මේ දෙන්නගෙන් භාෂ්මිකතාවය වැඩි කාලයක්. අපි දන්නවා විද්‍යුත් ඍණතාව ගත්තහම ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය මෙයා ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය කීයද? 3.5. නයිට්‍රජන්ගේ කීයද? 3. එතකොට පිට පේනවා ඔක්සිජන් වලට වඩා නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. විද්‍යුත් ඍණතාවය වැඩි එක්කෙනෙක්ගේ සාමාන්‍යයෙන් විද්‍යුත් ඍණතාවය වැඩි එක්කෙනා අපි දන්නවා හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන යාදිසට ඇදගෙන ඉන්නේ. එතකොට ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි නිසා මේ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම අපහසුයි. ඊට සාපේක්ෂව නයිට්‍රජන් විද්‍යුත් ඍණතාව අඩු නිසා එයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම හැකියාව වැඩි. ඒක නිසා අපි කියනවා භාෂ්මිකතාවය ගත්තොත් ඇල්කොහොල වලට වඩා ඇමීන වල භාෂ්මිකතාවය වැඩි. හරි. ඒක මතක තියාගන්න. ඇල්කොහොල වලට වඩා ඇමීන වල භාෂ්මිකතාවය වැඩි. හරි. අපි ඇලිෆැටික් ඇමීන ගැන ගොඩක් දුරට කතා කරලා අවසන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඇරෝමැටික් ඇමීන. මොනවද? ඇරෝමැටික් ඇමීන. එතකොට ඇරෝමැටික් ඇමීන අපි ගත්තහම ඇරෝමැටික් ඇමීනයක් සාමාන්‍යයෙන් අපි කියනවා ඇරෝමැටික් මොනවද ඇරෝමැටික් ඇමීන කියන්නේ? දැන් අපි ඇලිෆැටික් ඇමීන කිව්වේ මොනවටද? අර R කාණ්ඩයේ විදියට තියෙනවා යාගේ CH3 නැත්නම් CH3 CH2 වගේ කාණ්ඩවල. ඇරෝමැටික් ඇමීන වලදී වෙන්නේ R කාණ්ඩයේ වෙනුවට තියෙනවා බෙන්සීන් වලයක්. අද බෙන්සීන් වලය. මෙන්න මේ වගේ වට තමයි ඇරෝමැටික් ඇමීන කියන්නේ. ඇරෝමැටික් ඇමීන යටතේ අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සංයෝගය. මෙයාට අපි කියනවා ඇනිලීන් කියලා. මොකක්ද ඇනිලීන් කියන්නේ? එතකොට මේ ඇනිලීන් සම්බන්ධයෙන් තමයි අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක ගත්තාම ඇරෝමැටික් ප්‍රාථමික ඇමීනය ඇනිලීන් කියන්නේ. එතකොට ඇනිලීන් ගැන අපි වැඩි දුර කතා කරමු. ඇනිලීන්
ඇනිලීන් කියන සංයෝගය ගත්තහම බෙන්සීන් වලේ තියෙනවා NH2 එකක් සම්බන්ධ වෙලා මෙයාගේ මත ඉලෙක්ට්‍රෝන ගලක් තියෙනවා. මේ NH2ට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන යුගල් ස්ථානගත කරන්න මේ බෙන්සීන් වලේ ඉලෙක්ට්‍රෝන සමග. මෙන්න මේ විදිහට. අපි මේක බෙන්සීන් යටතේදී මේ සංප්‍රයුක්ත විභාගීම ඉගෙන ගන්න. ඇනිලීන් කියන සංයෝගය මෙන්න මේ වගේ සංප්‍රයුක්ත ව්‍යුහ සමූහයක් දක්වනවා. දැන් ඔයාලට පේනවා මේ ඉලෙක්ට්‍රෝන මේ බෙන්සීන් වලය සමග අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා. ඒක නිසා මෙයාට මේ ඉලෙක්ට්‍රෝන ටික බාහිරට නිදහස් කිරීමට තියෙන හැකියාව අර ඇලිෆැටික් ඇමීන් වලට සාපේක්ෂව අඩුයි. දැන් අපි කිව්වා මුලින්ම ඉලෙක්ට්‍රෝන දායක කිරීම නැති හැකියාව මත තමයි බාෂ්මිකතාවය කියන එක ළඟාවන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ඇනිලීන් වල බාෂ්මිකතාවය නැත්නම් ඇරෝමැටික් ඇමීන වල බාෂ්මිකතාවය සාමාන්‍ය ඇලිෆැටික් ඇමීන වල බාෂ්මිකතාවයට වඩා අඩුයි කියලා. හරි? ඇරෝමැටික් ඇමීන වල බාෂ්මිකතාවය ඇලිෆැටික් ඇමීන වල බාෂ්මිකතාවයට වඩා අඩුයි කියන එක අපිට කියන්න පුළුවන්. කොට මේ සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳීම වල පුරුදු වෙන්න ඕන. ඒ වගේම මෙතනදී මතක තියාගන්න මෙයා මේ ඇනිලීන් කියන එක්කෙනාගේ තියෙන ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලයට දායක වෙන නිසා බෙන්සීන් වලේ සක්‍රිය වීමක් සිද්ධ වෙනවා. අපි බෙන්සීන් ගැන ඉගෙන ගන්නකොටත් ඉගෙන ගන්නවා ඇනිලීන් කියන නැත්නම් මේ NH2 කාණ්ඩයේ තියෙනකොට බෙන්සීන් වලය සක්‍රිය වෙනවා. කියන්නේ NH2 කියන එක අපි ප්‍රබල සක්‍රිය කෙනෙක් විදිහට තමයි සලකන්නේ සාමාන්‍යයෙන්.